අපි කතා කරා වගේ තොරතුරු නිර්මාණය කිරීමේ විවෘත ආකෘතිය කියලා කියන්නේ ඒක යටතේ අපි ලියාගමු මේ ඇබ්ස්ට්‍රැක්ට් මොඩල් එකේ යටතේ අපි ලියාගමු තොරතුරු පද්ධතියක දත්ත ආදානය කර එම දත්ත සැකසීම මගින් තොරතුරු ලබා ගැනීම සිදුවේ. මෙය තොරතුරු යුක්ත ආකෘතිය දමන තොරතුරු පිළිබඳ කියන්න පුළුවන් තොරතුරු පිළිබඳ වියුක්ති ආකෘතිය ලෙස දැක්විය හැකිය. එන අමුතු දෙයක් නෙමේ පොතේ මේ තොරතුරු පිළිබඳ වියුක්ති ආකෘතිය එහෙම නැත්නම් ඇබ්ස්ට්‍රැක්ට් මොඩල් එක කියලා කියන්නේ හැම වෙලෙම අපිට අවශ්‍ය ආදාන සැකසීම ප්‍රතිදාන මෙන්න මේ කොටස් ටික තමයි කතා කරන්න තියෙන්නේ. මේක යටතේ අපිට කතා කරන්න තියෙන මේ ටික. right හොඳයි. අපි ඒකට අදාළ ග්‍රැෆික් එක අඳගමු. අපි මුලින් මෙනවා ආදානේ සැකසීම ප්‍රතිදාන අපිට ප්‍රධාන වශයෙන් මේ විදිහට ඇබ්ස්ට්‍රැක්ට් මොඩල් එක දක්වන්න හැකියාව තියෙනවා.
හොඳයි පුතේ. මේ දත්ත ආදානය කරලා දත්ත සකසලා තොරතුරු ලබා ගන්නවා කියන එක, ඒ කියන්නේ ප්‍රතිදානය සකස් කරනවා කියන එක. හරි. මෙන්න මේක තමයි අපි කිව්වා තොරතුරු නිර්මාණය කිරීමේ වියුක්ත ආකෘතිය කියන්නේ. ඒකට පරිගණකය සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක අපි ඊළඟට ලියාගමු. හරි. එහෙනම් මේක යටතේ පුතේ ලියා ගන්න. එහෙනම් අපි මේකෙදි කතා කර යන්නේ පොතේ ප්‍රධාන වශයෙන් පරිගණකයත් එක්ක ගත්තාම ඒ පරිගණකයේ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය සහ මේ අපි කතා කරපු ආකෘති ආදාන සැකසීම ප්‍රතිදාන කියන එකේ සම්බන්ධය තමයි අපි කතා කරන්න යන්නේ. එතකොට ප්‍රධාන වශයෙන් පරිගණකයේ මූලික කාර්යයන් වලින් ගත්තාම හරි අපි කාර්යයන් ගත්තොත් පළවෙනි එක විදිහට ගන්න පුළුවන් ආදාන ලෙස දත්ත ලබා ගන්න. හරි පළවෙනි පියවර විදිහට වෙන්නේ පරිගණකයෙන් තමයි මේ ආදාන අපි ලබා ගන්න. ඒක දත්තයන් ආදාන ලබා ගන්න. ඊට පස්සේ මේ දත්තයන් සකස් කරන්න අවශ්‍ය දත්ත උපදෙස් තියෙනවා. මේ දත්ත උපදෙස් පොතේ පරිගණක මතකයට අපි ගබඩා කරගන්න ඕනේ. මතකයේ තුලට ගබඩා කරගෙන තමයි ඒව සකස් කරන්නේ. ඒ නිසා ඊළඟට අපි වෙන දේ ගත්තොත් දත්ත උපදෙස් එතකොට මේ දත්ත උපදෙස් පාවිච්චි කරලා පොතේ අපිට පුළුවන් දත්ත ඒවා සැකසීමකට භාජනය කරලා තොරතුරු බවට පත් කරන්න. ඒක ඊළඟ කාර්යය කියලා අපිට ගණන් ගන්න පුළුවන් පරිගණකයේ වෙන මූලික කාර්ය විදිහට. එතකොට අපිට අවශ්‍ය විදිහට ප්‍රතිදානය සකස් කිරීම, නිර්මාණය කිරීම, එහෙම නැත්නම් උත්පාදනය කිරීම තමයි ඊළඟට සිද්ධ වෙන්නේ. right. ඊළඟට තමයි මේ සියලු පියවරවන් පාලනය කිරීමත් සිද්ධ වෙන්නේ අපේ පරිගණකේ. නම් මේ පරිගණකයේ මූලික කාර්යයන් එක්ක අපි බැලුවොත් මේ ආදාන අපි දත්ත විදිහට ලබාගෙන ඒවා තැන්පත් කරලා තියෙනවා. ඊට පස්සේ සැකසීමට භාජනය කරලා ප්‍රතිදාන ලබා ගන්නවා. ඒ ප්‍රතිදාන උත්පාදනය කරනවා කියන කාර්යයන් පරිගණකයෙන් සිද්ධ වෙන්න ඕනේ. ඒතර මේ පියවර සියල්ලම මේ පියවර හතරම පාලනය කිරීමත් පරිගණකයෙන් සිද්ධ වෙන්න ඕනේ. එහෙනම් අපි දැන් මේ වෙනකොට කතා කරා මේ පරිගණක තොරතුරු පිළිබඳ මොකද්ද මේ වියුක්ත ආකෘතිය කියන්නේ කියන එක. 아무තු දෙයක් නෙමේ, කොටස් තුනක් ආදාන සැකසීම සහ ප්‍රතිදාන කියන එක තියෙනවා. ඒකත් එක්ක පරිගණකයේ ක්‍රියාකාරීත්වය කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක අපි කතා කරා. right.
අපි ඊළඟ කොටසට ගියොත් පොතේ මේ ඊළඟ කොටසදී කතා කරන්න යන්නේ අපි ඉස්සෙල්ලා කතා කරානේ මේ අනුමාතෘකාව විදිහටනේ මේකත් ඒ වගේ එකක් අපි ඇබ්ස්ට්‍රැක්ට් මොඩල් එක කියන එක මම අඩලයින් කරන්න. අපි ඊළඟ එකට ගියොත් ඊළඟ කොටසට ගියොත් අපි මේකදී කතා කරන්න යන්නේ පරිගණකයේ තුල තියෙන බේසික් කම්පොනන්ට්ස් මූලික සංරචක කියන එකයි. හරි? මාතෘකාව එහෙනම් ලියාගමු. අපි මේකට ඉංග්‍රීසි කියනවා basic components of a computer system. right. හොඳයි පුතේ. අපි එහෙනම් මේ කතා කරන්න යන්නේ මූලික සංරචක 아무තු දෙයක් නෙවෙයි මේකත් අපි කලින් කතා කරපු දෙයක් කතා කරන්න යන්නේ. මූලික සංරචක කිව්වහම අපි ප්‍රධාන වශයෙන් කොටස් හතරක් කතා කරනවා. හරි? පරිගණකයේ තියෙන මූලික සංරචක කිව්වහම ප්‍රධාන කොටස් හතරක් කතා කරනවා. හරි? right. එතකොට අපි ඒක යටතේ එහෙනම් ලියාගමු. පරිගණක පද්ධතියක පරිශීලකයන් මෘදුකාංග සහ දෘඩාංග පරිශීලකයන් මෘදුකාංග සහ දෘඩාංග වලින් සමන්විත වේ. අපි දන්නවා පුතේ පරිගණක පද්ධතියක් කිව්වහම මේක නිකම්ම මේ දෘඩාංග විතරක්මත් නෙමෙයි මෘදුකාංග විතරක්මත් නෙමෙයි මේවා පාවිච්චි කරන පරිශීලකයන් ඉන්න ඕනේ. මේවට අපි විශේෂ නාම පාවිච්චි කරනවා. ඒතර ප්‍රධාන සංරචක කිව්වොත්
මෙහි අපි ලියමු මූලික සංරචක වන්නේ ප්‍රධාන වශයෙන් මූලික සංරචක ගන්න පුළුවන්. ඔව්. දෘඩාංග අපි එතනින් පටන් ගත්තු. මෘදුකාංග, ස්ථිරාංග, සහ අපි කියනවා ජීවාංග කියලා. මොකද්ද මේ කියන එක අපි කතා කරමු. දෘඩාංග කිව්වහම අපි හાર્ඩ්වෙයාර්, සොෆ්ට්වෙයාර්, ෆර්ම්වෙයාර් සහ ලයිව්වෙයාර් මේ වෙයාර් වර්ග හතරක් අතර. රයිට්. හොඳයි. හොඳයි. මේක යටතේ අපි පොඩ්ඩක් ලියාගමු මුලින්ම මොනවද මේ පරිගණක දෘඩාංග කියන්නේ. ඊට පස්සේ ආදානෝපකරණ. මේ දෘඩාංග යටතේ අපි කතා කරමු. ආදානෝපාංග කියන්නේ මොනවද? ප්‍රතිදානෝපාංග කියන්නේ මොනවද? මතකෝපාංග කියන්නේ මොනවද? සැකසුම්පාංග කියන්නේ මොනවද? ජාලකරණෝපාංග කියන්නේ මොනවද? මෙන්න මේ විදිහේ විවිධ දෘඩාංග වර්ග ගැන අපි කතා කරන්න යනවා. එහෙනම් අපි මුලින්ම දෘඩාංග ගැන කෙටියෙන් ලියාගමු. දෘඩාංග. අපි කියනවා පරිගණකයට සම්බන්ධ භෞතික කොටස් අපිට අත අපි දෘඩාංග කියලා හඳුන්වනවා. දැන් අපි ගත්තොත් එහෙම කීබෝඩ් එක, මවුස් එක, ප්‍රින්ටර් එක මේ සියල්ලම අපි දෘඩාංග කියලා කතා කරන්නේ. පරිගණකයේ තුල තියෙන අපි ගත්තොත් එහෙම ප්‍රොසෙසර් එක. හරි. මේ සියල්ලම අපි භෞතික කොටස් එහෙම නැත්නම් දෘඩාංග විදිහට තමයි සැලකන්නේ. මේ දෘඩාංග ගත්තාම පොතේ කොටස් කීපයකට බෙදන්න පුළුවන්. මම කිව්වා ආදාන, ප්‍රතිදාන, සැකසුම්, ජාල සහ මතක. හරි. මෙය ආදාන, ප්‍රතිදාන, අපිට කියන්න පුළුවන් ආදාන, ප්‍රතිදාන, සැකසුම්, මතක, ජාල සහ මතක.
එනම් දෘඩාංග අපිට වෙන් කරන්න පුළුවන් ප්‍රධාන වශයෙන් ආදාන උපාංග, ප්‍රතිදාන උපාංග, සැකසුම් උපාංග සහ ජාල උපාංග කියලා. හරි. ඒක යටතේ ලිව්වොත් පළවෙනියටම ආදාන උපාංග යටතේ අපෙන් ඇහුවොත් මොනවද මේ ආදාන උපාංගයන් කියලා කියන්නේ? එහෙම නැත්නම් input devices. මේකට ඉංග්‍රීසි වචනෙත් පොතේ ලියාගමු. කිව්වොත් එහෙම input devices. ආදාන උපාංග. උදාහරණයක් විදිහට යතුරු පුවරුව, කීබෝඩ්, මූසිකය, වෙබ් කැමරාව, මයික්‍රොෆෝනිය, බාකෝඩ් රීඩරය, ඩිජිටල් කැමරාව, ග්‍රැෆික් ටැබ්ලට්, ට්‍රැක් බෝල් මේ විදිහට අපිට උපාංග ලියන්න පුළුවන්. පිළියමු ආදාන උපාංග මගී ආදාන උපාංග මගී පරිගණක පද්ධතියට දත්ත ආදානය කරනු ලබයි. දත්ත ආදානය කරනු ලබයි. උදාහරණ කීපයක් ලියාගමු. උදාහරණ අපි ගත්තොත් යතුරු පුවරු මූසිකය ඩිජිටල් කැමරාව ඩිජිටල් කැමරාව ඊට පස්සේ වෙබ් කැමරාව තීරුකේත කියවනේ මයික්‍රොෆෝනිය මෙහෙයුම් යටිය එන මේ වෙනවා. right. මම ලියන්නම් පොතේ ටික. යතුරු පුවරු මූසිකය ඩිජිටල් කැමරාව වෙබ් කැමරාව තීරුකේත කියවනේ
මයික්‍රොෆෝනය මයික්‍රොෆෝනය මෙහෙයුම් යටි සුපරීක්ෂකය අපි ස්කෑනර් කිව්වහම හරි මේ විදිහට අපිට ඕනනම් උදාහරණ ගණනාවක් අපිට දෙන්න හැකියාව තියෙනවා. දෙවෙනි එක අපි කතා කරේ ප්‍රතිදානුපාංක ගැන. ප්‍රතිදානුපාංක කියන්නේ output devices. output devices යටතේ අපි කතා කරන්න යන්නේ අපේ අවශ්‍ය ආදානයෙන් දුන්න පස්සේ සකස් කළ ප්‍රතිදානය. අපිට ප්‍රතිදානය බලන්නේ. ඒක ලියමු. දත්ත සකස් කිරීමෙන් පසු ප්‍රතිඵලය ලබා ගැනීම සඳහා අපි මේකටත් උදාහරණ ලිව්වොත් මේවා පුතාලා දැන්ටමත් දන්නේවා මේකටම අපි කියනවා සමහර වෙලාවට දෘශ්‍ය දර්ශන ඒකකය කියලා. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියන visual display unit කියලා. පරිගණක තීරය තමයි ප්‍රධාන වශයෙන් අපිට ගන්න වෙන්නේ. මුද්‍රකය printers බහුමාධ්‍ය ප්‍රක්ෂේපකය
ස්පීකරය ඔතේ කට් වෙයි කට් වුණොත් අපේ අර ලින්ක් එකේම ආය පාරක් ලොප් වෙන්න. අපි එකට කියනවා ඊළඟ එක ලකුණුකරණය කියලා ප්ලොට් පාංග තමයි අපි කතා කරමින් හිටියේ. right. මීට අමතරව මම කිව්වා මතකුම්පාංග කියලා කතා කරලා තියෙනවා කියලා. හරි. එතකොට මේකින් සිද්ධ වෙන දේ අපි කතා කරොත් පුතේ දත්ත හා උපදෙස් මතක තියාගන්න දත්තය උපදෙස් දෙකම අපි උදාහරණයක් ගත්තොත් දෙක එකතු කිරීම 3 ගත්තොත් දත්තය වෙන්නේ 2 3 උපදෙස් වෙන්නේ එකතු කිරීම අන්න ඒක ඒ වගේ. එතකොට මේ දත්ත උපදෙස් මේ සියල්ලම අපි මතකේ තැම්පත් කරන්න ඕනේ. මේ බොහොම වැදගත් වෙනවා. හරි? එතකොට මතකය කියන එක අපි පාවිච්චි කරනවා මේ සඳහා. හරි. දත්ත සහ උපදෙස් දත්ත සහ උපදෙස් ගබඩා කිරීම සඳහා මතක උපාංග භාවිත කරයි. ප්‍රිය මොනවද කිව්වොත් මේ ගැන අපි ඉදිරියට කතා කරමු. පුතාලා දැනටමත් මේ ගැන කතා කරලා තියෙනවා. මම කොටස් විදිහට ලිව්වොත් වාරක මතකයේ කෙටියෙන් ලියගමු මොනවද මේකෙන් සිද්ධ වෙන්නේ කියලා. අපි කියනවා මධ්‍ය සැකසුම් ඒකකය සහ ප්‍රධාන මතකය අතර වාරක මතය කියලා තියෙනවා. පස්සේ අපේ තියෙන ප්‍රධාන මතකය එහෙම නැත්නම් මේකටම අපි කියනවා ප්‍රාථමික මතකය කියලා.
මං කිව්වා වාරක මතකය කියලා තියෙනවා, ප්‍රධාන මතකය කියලා තියෙනවා. ඊට පස්සේ ද්විතීක මතකය. හරි. අපි මතක උපාංග ගැන තමයි පුතේ කතා කරේ. ප්‍රධාන වශයෙන් මතක තියාගන්න මතකය ගත්තාම අපි මේ ගැන අපි නැවත කතා කරමු. වාරික මතකය, ප්‍රධාන මතකය සහ ද්විතීක මතකය කියලා මතක කොටස් තුනක් තියෙනවා. වාරික මතකය සහ ප්‍රධාන මතකය අපි දන්නවා මේවා නශ්‍ය මතක, එහෙම නැත්නම් වොලටයිල්, ඒ කියන්නේ తాවකාලිකයි, විදුලි තියෙනකම් විතරයි අවශ්‍ය දත්ත තොරතුරු රැඳිලා තියෙන්නේ. නමුත් ද්විතීක මතකයේ ඒ කියලා කියන්නේ අපේ හાર્ඩ් ඩිස්ක් වගේ අපිට දත්ත සහ තොරතුරු ස්ථිරව තැන්පත් කරන්න අවශ්‍ය නම් මෙන්න මේ කොටස් තමයි පාවිච්චි කරන්නේ. හොඳයි. අපි සැකසුම් උකාම් ගැන කතා කරොත් අපි කියනවා ප්‍රධාන සැකසුම් උපාංගය විදිහට අපිට සලකන්න වෙන්නේ මධ්‍ය සැකසුම් ඒකකය. මේ තුළ මතක රෙජිස්ටර් අංක ගණිතනය සහ හරි ඒ සැකසුම් උපාංග ගැන අවසාන වශයෙන් අපිට කතා කරන්න පුළුවන් ජාල කරන උපාංග. එතකොට ජාල උපකාර ගත්තොහම
විවිධ ජාල උපකරණ අපි පාවිච්චි කරනවා. පුතාලගේ ඉන්ටර්නෙට් අරන් තියෙන්නේ රවුටරයක් කරහා නම් අපි මං හසුරුව කියලා කියන මේ රවුටර් එක කියන එකේ මේ පරිගණක ජාලයට අවශ්‍ය දේවල් සකස් කරනවා. අනක ජාලයක අපි උපකරණ කිහිපයක් ලිව්වොත් අපි කියන හබ් කියලා ස්විච්චය මං හසුරු රවුටර් මේවා අපිට ජාල කරන උපාංග කියලා කතා කරන්න පුළුවන්. එහෙනම් පුතේ මතක තියාගන්න අපි ප්‍රධාන වශයෙන් බොහෝම කෙටියෙන් මේ දෘඩාංග ගැන අපි කතා කරා. එතකොට අපිට මෙතනදී කතා කරන්න ඕනේ ඊළඟ කොටස තමයි මෘදුකාංග. අපි මෘදුකාංග වලට යමු ඊළඟට. මෘදුකාංග යටතේ අපි ලියා ගන්න ඕනේ පුතේ අපේ පරිගණක පද්ධතිය ක්‍රියාත්මක කරගන්න අවශ්‍ය නම් දෘඩාංග වලට අමතරව මෘදුකාංගත් අපිට අවශ්‍ය වෙනවා. ඒ මෘදුකාංග ගත්තාම ඒ භාවිතාව අනුව පුතේ අපිට මෘදුකාංග පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමය අනුව අපිට කොටස් කිහිපයකට වෙන් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් මෙහෙම යද්දී උපයෝගීතා මෘදුකාංග. එහෙම නැත්නම් යෙදු මෘදුකාංග කියලා කියන. හරි ඊට පස්සේ භාෂා පරිවර්තක. මේවා ඇත්තටම කලින් අපි කතා කරපු පාඩම් නමුත් අපි දල වශයෙන් කතා කරමු මොනවද මේ කියන්නේ කියලා.
හරි. අපි මෘදුකාංග ගැන කතා කරන්නේ. ඒතර මෘදුකාංග මම කිව්ව ප්‍රධාන වශයෙන් කොටස් 3ක් කියලා තියෙනවා. එතකොට ප්‍රධාන වශයෙන් මේ භෞතික කොටස් හાર્ඩ්වෙයාර් කොටස් කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක මේ මෘදුකාංග මගින් අපිට ලබා දීමේ හැකියාව තියෙනවා. හරි. ඒක යටතේ ලියා ගමු එහෙනම්. මෘදුකාංග යටතේ වෙන පරිගණක පද්ධතියේ ක්‍රියාත්මක වීමට පාලනයට සහ මෘදුකාංග ක්‍රියාත්මක වීමට අවශ්‍ය පසුබිම මෘදුකාංග මගින් ලබා දෙයි. ඔව්. මෙය මෙහෙයුම් පද්ධති උපයෝගීතා එහෙම නැත්නම් යෙදුම් මේ කියන උපයෝගීතා මෘදුකාංග සහ භාෂා පරිවර්තක අපි කියනවා සම්බාධක එතකොට පුතේ මෘදුකාංග යටතේ ප්‍රධාන වශයෙන් කොටස් 3ක් අපි කතා කරනවා. මෙහෙයුම් පද්ධතියෙන් ප්‍රධාන කොටස මෙහෙයුම් පද්ධතියකින් තමයි අවශ්‍ය දුඩාංග සහ මෘදුකාංග අතර සම්බන්ධය ලබා දෙන්නේ. යෙදුම් මෘදුකාංගයේ තමයි අපිට අවශ්‍ය දෑ හරි අපි මෘදුකාංග ඉවරතන ඉන්ටර්ෆේස් එක තියෙනවා. අවශ්‍ය දෑ ක්‍රියාත්මක කිරීම සඳහා භාවිත කරන මෘදුකාංග වලට අපි කියනවා යෙදුම් මෘදුකාංග කියලා. ඊළඟට භාෂා පරිවර්තක අපි කලින් කතා කරලා තියෙනවා. පොතේ උසස් මට්ටමේ භාෂාවක් ක්‍රියාත්මක වෙන්න නම් යන්ත්‍ර භාෂාවට පරිවර්තනය වෙන්න ඕනේ. ඒ සඳහා පාවිච්චි කරනවා අපි සම්පාදක එහෙම නැත්නම් අර්ථ වින්‍යාසක. ඊළඟ එකට යමු අපි එහෙනම් මෘදුකාංග යටතේ අපි තව චුට්ටක් ලියා ගන්න ඕනේ.
අපි යෙදුම් මෘදුකාංග නැතුව මෙතන උපයෝගීතා කියලා දාමු. යෙදුම් මෘදුකාංග ගැන වෙනම මම කතා කරන්න නම් පුතේ මේක පොඩ්ඩක් වෙනස් කරමු. උපයෝගීතා මෘදුකාංග කියලා උදාහරණ කීපයක් අපි ලියලිමුකෝ. එතකොට හරි. දැන් උදාහරණ මෙහෙයුම් පද්ධති ගත්තොත් ඔව් මට කීපයක් පුතේ කියන්න ඕගොල්ලෝ දන්න මෙහෙයුම් පද්ධති ටෙස්ටි ක්‍රිෂාන් ඔව් අපේ පරිගණකවලට අපි පාවිච්චි කරන මෙහෙයුම් පද්ධතියට අපි කියන Windows කියලා කියනවා. ඊට අමතරව පුතේ Linux කියන එක ගොඩක් පොපියුලර්. සහ Apple. ඔව්. Mac OS Ubuntu Ubuntu කියලා ගන්න පුළුවන් Linux යටතේ. Ubuntu OS කියන කෙනෙක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් Macintosh කියන ඒවා ගන්න පුළුවන්. හරි. ඊළඟට ඊළඟ එක අපි ගත්තොත් උපයෝගීතා මෘදුකාංග. එහෙම නැත්නම් utility software කියන එක. උපයෝගීතා මෘදුකාංගය යටතේ අපිට කතා කරන්න පුළුවන් antivirus software. then device drivers. ඒ කියන්නේ මෙතන මේ device drivers කියලා කියන 아무තු දෙයක් නෙමෙයි. පරිගණකයකට අපි උදාහරණයක් විදිහට ගමු printer එකක් සම්බන්ධ කරොත් printer එකේ අඳුනා ගැනීම සඳහා අපිට අවශ්‍ය මෘදුකාංග කොටසක් තියෙනවා. ඒවට තමයි අපි device drivers කියලා කියන්නේ. අවසාන වශයෙන් අපි ගත්තා භාෂා පරිවර්තක. අපි කියනවා compiler, interpreter. මෙන්න මේවා අපි කියලා කියනවා assembler. භාෂා පරිවර්තක විදිහට අපි ගන්නවා. දැන් අපිට ඊළඟට මම කිව්ව පුතේ යෙදුම් මෘදුකාංග ගැන අපි චුට්ටක් කතා කරමු කියලා. මේ යෙදුම් මෘදුකාංග කියලා කියන්නේ ඇත්තටම අර කලින් ඒවට අපි සමහර වෙලාවට කියනවා පද්ධති මෘදුකාංග කියලා. පුතාට මතක නම් අපි එතනදී පාවිච්චි කරේ පද්ධති මෘදුකාංග සහ යෙදුම් මෘදුකාංග කියලා. ඒකේ යටතේ තමයි අපි වෙන් කරේ මෙහෙයුම් පද්ධති සහ උපයෝගිතා මෘදුකාංග සහ භාෂා පරිවර්තක කියලා වෙන් කරේ. ඒක නිසා තමයි මම යෙදුම් මෘදුකාංග කියන එක මම මෙතනදී වෙනම කතා කරන්නේ. තොර යෙදුම් මෘදුකාංග යටතේ පුතේ අපි කතා කරන්න ඕනේ පරිගණකයෙන් අපිට අවශ්‍ය විවිධ ක්‍රියාකාරකම් සඳහා නිර්මාණය වෙච්චි
මෘදුකාංග වලට තමයි තියෙන්නේ. හරි. අපි ගත්තොත් පරිගණකය තුළ විවිධ කාර්යයන් සඳහා යෙදුම් මෘදුකාංග භාවිත කරයි. උදාහරණ අපි ගත්තොත් එහෙම notepad, paint, word, excel. මෙන්න මේ අපි විවිධ කාර්ය notepad එක අපි type කරා. paint එක චිත්‍ර අඳින්න. word එක අවශ්‍ය දේවල් type කරන. excel ගණිතමය කටයුතු. එහෙනම් විවිධ කාර්යයන් සඳහා විවිධ යෙදුම් මෘදුකාංග අපි පාවිච්චි කරනවා. මෘදුකාංගයන් විවෘත මේක කොටස් දෙකකට කතා කරනවා. විවෘත මූලාශ්‍රය මෘදුකාංග කියලා කියන්නේ right නොමිලේ ගොඩක් වෙලාවට බොහෝ විට නොමිලේ නැවත භාවිතය වෙනස් කරන්න එහෙම නැත්නම් බෙදා හරින්න හැකි මෘදුකාංගයක්. එතකොට හිමිකම් සහිත මෘදුකාංග කියලා කියන්නේ කාටවත් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්න බෑ. අයිතිකාරයා විසින් මේකේ මෘදුකාංගය භාවිතා කරන්න අපිට අවසර දෙන්න ඕන. right? ඒතර මෙන්න මේ වගේ වට අපි කියනවා යෙදුම් මෘදුකාංගයක් කියලා. එහෙනම් අපි මේකෙදී ලියාගමු විවෘත මූලාශ්‍ර විවෘත මූලාශ්‍ර මෘදුකාංග. බොහෝ විට නොමිලේ ලබාගත හැකි මෘදුකාංගයක්. බොහෝ විට නොමිලේ ලබා ධර්ම භාවිතය මෙහි කේතය බොහෝ විට නොමිලේ ලබාගත හැකි මෘදුකාංගයක් වන අතර මෙහි මුල් ශාස්ත්‍රයේ ලබාගත
මූලාශ්‍රකේතය කියලා කියන්නේ පරිගණන වැඩසටහන නිර්මාණය වෙලා කොහොමද වෙන්නේ කියලා. හරි? මෙමගින් වෙනස් කිරීම නැවත බෙදා හැරීම සඳහා right. එහෙනම් ඒ විවෘත මූලාශ්‍ර මෘදුකාංග. දැන් උදාහරණයක් වගේ Ubuntu වගේ ඔපරේටිං සිස්ටම් එකක් ගත්තොත් ඒක යටතේ තියෙන open office word වගේ මෘදුකාංගයක් ගත්තොත් මේක ලියලා තියෙන්නේ කොහොමද කියලා පුතාලට බලන්න පුළුවන්. මේක අවශ්‍ය නම් වෙනස් කරන්න පුළුවන්. වෙනස් කළා අයත් බෙදා හැරීම සිදු කරන්න පුළුවන්. හරි මේකේ අනිත් පැත්තට ගියහම හිමිකම් සහිත විවෘත හිමිකම් සහිත මෘදුකාංගය. කියන්නේ අපිට ලබා ගන්න හැකියාවක් නැහැ. මූලාශ්‍රකේදී අපේ source code එක ගන්න හැකියාවක් නැහැ. හරි? මෘදුකාංගේ භාවිතා කරන්නට නිර්මාණකරුවාගේ අවසර හොඳයි අපි ඒ කතා කරපු යෙදුම් මෘදුකාංග ගැන. හරි? අවසාන දෙක ලියාගමු. ස්ථිරාංග. ඉංග්‍රීසි වලින් මේකට කියන firmware. firmware. හරිද පොතේ ලියාගෙන ඉවර නම් කියන්න. එහෙනම් අපි මෘදුකාංග ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් විශේෂයෙන් යෙදුම් මෘදුකාංග විවෘත මූලාශ්‍ර කියලා කියන අපි open source free and open source කියලා අදහස නොමිලේ ලබා ගන්න පුළුවන් කීතිය බලන්න පුළුවන් අවශ්‍ය නම් වෙනස් කරන්න පුළුවන් නැවත බෙදා හරින්නත් පුළුවන්. හැබැයි හිමිකම් සහිත කියන ප්‍රයොරිටි කියන්නේ මූලාශ්‍ර කීතිය ඔයගලන්ට බලන්න විදිහක් නෑ. ඒක නිසා මෘදුකාංගය භාවිත කිරීමට නිර්මාණය කරන්න අවසරයක් ගන්න ඕනේ.
right. අපි ස්ථිරංග ගැන ලිව්වොත් උපකරණයක් පරිගණක කියලා ගහමු. උපකරණයක් ක්‍රියාත්මක වීමට අවශ්‍ය උපදෙස් වලින් ස්ථිරාංග සමාන්විතය. උදාහරණයක් අපි මුද්‍රණ යන්ත්‍රයක් ගත්තාම පළවෙනි සැරේ එක පරිගණනයට ගත්ත ගමන් අඳුරගන්නේ නැහැ. ඒ නිසා ඒ කිසියම් ක්‍රියාවලියක් තියෙනවා. අවසානික ලියා ගන්න ජීවාංග